ආයිබෝවන් දුවේ පුතේ අද අපි සූදානම් වන්නේ 10 ශ්‍රේණියේ පාඩම පැහැදිලි කිරීමේ 3 වන දවස. ඒක තමයි අද දවස 3 වන දවසට තමයි ලෑස්ති වෙන්නේ. මේ වෙනකොට මගේ පුතාලත් එක්ක මම සාකච්ඡා කරලා තියෙනවා පරමාණු ස්කන්ධ ඒකකය සාපේක්ෂ පරමාණු ස්කන්ධය සාපේක්ෂ අණු ස්කන්ධය පෙර පාඩම ආයි මතක් කරගත්තොත් පරමාණු ස්කන්ධ ඒකකය කියලා කියන්නේ C612 ඒ කියන්නේ කාබන් 612 සමස්ථානිකයේ 12න් එකක ස්කන්ධය තමයි අපි පරමාණු ස්කන්ධය කියා ගන්න පාවිච්චි කරන්නේ. සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ ඒ යම්කිසි පරමාණුවක ස්කන්ධය C612 සමස්ථානික පරමාණුවක ස්කන්ධය වගේ කී වාරයක්ද යන්නේ. දැන් අද අපි සාකච්ඡා කරන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය. එහෙමනම් මගේ පුතේ ඔබේ සටහනේ තියෙනවා ඔබ පොතේ ලියාගත් සටහනේ සාපේක්ෂ අණුක ස්කන්ධයේ සොයන ආකාරය දැන් මම ඒක පැහැදිලි කරන්නයි හදන්නේ. ඔන්න බලන්න. ඉස්සෙල්ලාම අපි අණුවක් කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කර ගැනීමකට යමු. දරුවනි පරමාණු සැලකුවොත් එයා ස්වභාවිකව පරමාණු සැලකුවොත් එයා ස්වභාවිකව තනියම ඉන්න අවස්ථා හරිම අඩුයි. අපි ඒ ගැන කතා කරනවා සක්‍රියතා ශ්‍රේණිය. එතකොට බොහෝ වෙලාවට එයා ඉන්නේ බැඳීම් සහිතව බන්ධන හදාගෙන. අන්න එහෙම වෙලාවක අපි එකතුවට ඒකාසුවට කියනවා අණුවක් කියලා. දැන් උදාහරණයක් ගත්තොත් ඔක්සිජන් කියන මේ තනි පරමාණු පරිසරය ඇතුලේ ඔය විදිහට ඉන්නේ නැහැ. හයිඩ්‍රජන් කියන මේ පරමාණු පරිසරය ඇතුලේ මේ විදිහට ඉන්නේ නැහැ. මේගොල්ලෝ උත්සාහ කරනවා අපි එකට කියන ස්ථායි වෙන්න කියලා. අපි ඒක පස්සේ ආයෙ කතා කරනවා. එකතු වෙලා ඉන්න. අපි නම් මේ වසරේ යම් ප්‍රමාණයකට මේක සාකච්ඡා කරා. එතකොට දෙන්නේ එකතු වෙලා ඔක්සිජන් අණුවක් හැදෙනවා. ඔක්සිජන් අණුවක්. දෙන්නේ එකතු වෙලා හයිඩ්‍රජන් අණුවක් හැදෙනවා. දැන් මේවට තමයි අපි අණු කියලා කිව්වේ. එතකොට අපි අණු කොටස් දෙකකට බෙදා ගන්නවා. මේ විදිහට එකම පරමාණුවෙන් හැදුනා නම් ඒ අණු වලට කියනවා මූලද්‍රව්‍ය. එකම මූලද්‍රව්‍යයි තියෙන්නේ. එකම මූලද්‍රව්‍යයි තියෙන්නේ. ඒකට කියනවා මූලද්‍රව්‍ය අණු. මොන බලා ගන්න. හයිඩ්‍රජන් නම් හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ. මූලද්‍රව්‍ය. සමහර ඒවා තියනවා පුතේ. ඒගොල්ලෝ සමහර ඒවා තියනවා ඒගොල්ලෝ මූලද්‍රව්‍ය කිහිපයකින් එකතු වෙලා හැදෙන්නේ. දැන් අපි දකින්න ජලය ගමුකෝ. ජලයේ සූත්‍රය ගත්තාම අපි දන්නවා එයා නිර්මාණය වෙන්නේ හයිඩ්‍රජන් දෙන්නේ. මොන බලන්න. ජලය H අපි ලියන්නේ එහෙමයි නේද? 2O කාබන් ඩයොක්සයිඩ් CO2 මෙන්න මේගොල්ලෝ අණු. මෙයාලට අපි කියන්නේ එකම පරමාණු වලින් හැදිච්ච නිසා එකම මූලද්‍රව්‍යයෙන් හැදිච්ච නිසා මූලද්‍රව්‍යයන්. අරගොල්ලෝ මූලද්‍රව්‍ය කීපයක්. අපි ඒකට කියන්නේ සංයෝගයන්. මොන අණුද? සංයෝග අණු. ආන්දරුනි බලන්න. හරි. අපි අණු කොටස් දෙකකට බෙදා ගන්නවා. මූලද්‍රව්‍ය අණු සහ සංයෝග අණු. දැන් මගේ දරුවන්ගේ පෙළ පොතට ගියොත්
මම සාපේක්ෂ අනුක ස්කන්ධය කියන අනුමාත්‍රකාව පෙරලා ගන්නවා පෙළ පොතේ. මම කලින් කිව්වා වගේ පෙළ පොතත් එක්ක අපි ගොඩාක් වැඩ කරනවා. හොඳට පෙළ පොත බලන්න ඕනේ. බොහෝ මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියාශීලී බැවින් ඒවායේ පරමාණු නිදහස් පරමාණු ලෙස නොපවතී. ඒවා ස්වභාවිකව පවතින්නේ ඒවායේ පරමාණු දෙකක් හෝ කිහිපයක් එකතු වී සාදන අණු වශයෙන්. දැන් හරිනේ. පරමාණු එකට නෙවෙයි නිදහසේ ඉන්න ලෝක කැමැත්තක් නැහැ. ඒ නිසා ඒවා එකතු වෙලා ඉන්නවා. එකතු වෙලා ඉන්නොත් තමන්ගේ කට්ටිය එකතු වෙලාත් ඉන්නවා වෙන කට්ටියක එකතු වෙලාත් ඉන්නවා. ඔනායි මං කියනවා තමන්ගේ පරමාණු එක්ක එකතු වෙලා ඉන්නවා. ඒ වගේම වෙනස් පරමාණු දෙකක් එකතු වෙලා ඉන්නවා. එකිනෙකට වෙනස් පරමාණු සංයෝජන වීමෙන් සෑදෙන අණු වලින් සංයෝග සමන්විත වේ. එහෙනම් අණු කොටස් දෙකයි මූලද්‍රව්‍ය අණු සහ සංයෝග අණු. මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධයේ ඔන්න අර්ථ දැක්වීමට එන්න හදන්නේ. මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ස්කන්ධය C12 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධයේ 12න් එකක් මෙන් කී වාරයක්ද දක්වන සංඛ්‍යාව එම මූලද්‍රව්‍යයේ හෝ අණුවේ සාපේක්ෂ අණුක ස්කන්ධයයි. එනම් අණුවක ස්කන්ධය පරමාණු ස්කන්ධයකට සාපේක්ෂව ඉදිරිපත් කළ විට සාපේක්ෂ අණුක ස්කන්ධය ලෙස හැඳින්වේ. දැන් ඕක ඔය විදියට අප හැදිරිලා මම උන තේරුම් කරන්න. මොන බං තේරුම් කරන්න. දැන් මම පුතාලා තේරුම් ගත්තනේ අණු ආකාර කීයද? දෙකයි. මූලද්‍රව්‍ය අණුයි සංයෝග අණුයි. හරි. දැන් මේ ආකාරයට අපට දකින්න ලැබෙනවා මූලද්‍රව්‍ය අණු. මේ ආකාරයට දකින්න ලැබෙනවා සංයෝග අණු. සංයෝග අණු. දැන් මෙතෙන්ට ඕනනම් අපට අලුතෙන් දාන්න පුළුවන් ක්ලෝරින් වායුව Cl2 මූලද්‍රව්‍ය. नाइट्रोजन वायु N2 ग्लूकोज C6යි S12යි O6යි හරි මේවා ඒක සංයෝග. එහෙනම් අපි දැන් මේක මකාගෙන අපි අණු හොයන ප්‍රකාශනයට යන්නේ සාපේක්ෂ අණු ස්කන්ධය හොයන ප්‍රකාශනයට යන්නේ. सापेक्ष अणु स्कंधे सोयन प्रकाशनයට යනවා. පුතාලට මතක ඇති මම තරාදියක් අරගෙන ඔබට සාපේක්ෂ අණුක ස්කන්ධය සොයලා දුන්නා. ඔබට සාපේක්ෂ අණුක ස්කන්ධය සොයලා දුන්නා. මෙන්න මේ පැත්තට අපි දානවා පරමාණු ස්කන්ධ ඒකකය. මේ පැත්තට දානවා අණු. ඔක්සිජන් වගේ මූලද්‍රව්‍යයන් දාන්නත් පුළුවන්. ජලය වගේ සංයෝග අණු දාන්නත් පුළුවන්. අන්න ඒ විදිහට අණු මේකට දාලා ඒක සමතුලිත වෙන්න පරමාණු ස්කන්ධ ඒකකය කතරම් ප්‍රමාණයක් දාන්න ඕනද කියන එක තමයි අපි සාපේක්ෂ අණුක ස්කන්ධය කියලා කියන්නේ. සාමාන්‍යයෙන් ඔක්සිජන් අණුවක් දැම්මොත් මේන් දාන්න ඕන 32ක්. सामान्य जलय अणुවක් දැම්මොත් මේන් දාන්න ඕන 18ක්. ඔන්න ඔය ක්‍රමයට තමයි මේ සාපේක්ෂ අණුක ස්කන්ධය අපි ගලපන්නේ. මේක හොයන්නත් අර
සාපේක්ෂ පරමාණු ස්කන්ධය වගේම දරුවන්ට ප්‍රකාශනයක් තියෙනවා. මම දැන් ඒ ප්‍රකාශනයට යොමු වෙන්න. ඔන්න බලන්න. හරිද? මෙන්න වෙනසක් නැහැ. මම ඉස්සෙල්ලාම ඒ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය හොයපු ප්‍රකාශනය ලියලා ඒකම වෙනස් කරන්න. එතකොට තවත් ලේසියිනේ. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි. ඒක මම සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයපු ප්‍රකාශනය තමයි වෙනස් කරන්නේ. හොඳට තේරුම් ගන්න. මොකද හරියසි එතකොට ඔබට ඒ ප්‍රකාශනය මතක තියාගත්තාම ඒකෙන් එන්න පුළුවන් සාපේක්ෂ අණුක ස්කන්ධය. උඩට අපිට දාන්න පුළුවන් යම් අණුක ස්කන්ධය. නැත්තම් මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය. අපි එහෙම දාමු. අණු වර්ග දෙකයි. මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුවක ඊට මදි වෙනවා මම ඒ නිසා මෙහෙම ලියන්නම්. මම සාපේක්ෂ පරමාණු ස්කන්ධ ප්‍රකාශය ලියනවා කිව්වේ. එහෙනම් මම මේක වෙනස් කරන්න. මම අණුක ස්කන්ධය හොයන්න ගියේ. මම මේකනේ වෙනස් කරනවා කිව්වේ. එහෙනම් මේ භගන්තේ මම දැන් ආයෙ වෙනස් කරනවා. මට වැරදීමක් වෙන්න ගියේ. මොකද මම සාපේක්ෂ පරමාණු ස්කන්ධය ප්‍රකාශනයේ ලියනවා කිව්වේ. අද ඒක ලියන්න හදන්නේ. එහෙම කියන මම ලියන්න ගියේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන ප්‍රකාශනය. යම් මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය ඒක බෙදනවා අර කලින් විදිහටම පරමාණු ස්කන්ධ ඒකකය. මෙතන දාන්න පුළුවන් මොකද්ද? C612 සමස්ථානිකේ 12න් එකක ස්කන්ධය. මම ලේසියට දාන්නම්කෝ පරමාණුක ස්කන්ධ ඒකකය. හොඳට බලා ගන්න. ඔතෙන්ට අපිට දාන්න පුළුවන් මොකද්ද? මොකක්ද දාන්න පුළුවන්? C612 සමස්ථානිකේ ස්කන්ධයෙන් 12න් එක කියලා දාන්නත් පුළුවන්. ඔන්න ඕක තමයි අපේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයපු ප්‍රකාශනය. දැන් මම මේක වෙනස් කරනවා සාපේක්ෂ අණුක ස්කන්ධය සොයා ගන්න විදිහට. මෙන්න මෙතෙන්ට දානවා දැන් පරමාණු නෙවෙයි අණු. එහෙනම් සාපේක්ෂ අණුක ස්කන්ධය. ඔන්න හොඳට බලා ගන්න. සාපේක්ෂ අණුක ස්කන්ධය. හරිද? මේකෙන් බෙදන්නේ කොහොමත්ම උඩ විතරක් වෙනස් වෙනවා. මෙන්න මෙහෙම. යම් මම මේක ඉඩ මදි වෙන හින්දා මකන්නම්. යම් මූලද්‍රව්‍ය හෝ සංයෝග
අණුවක ස්කන්ධය හරි යම් මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය බෙදනවා පරමාණුක ස්කන්ධ ඒකකේ යම් මූලද්‍රව්‍ය හෝ සංයෝග අණුක ස්කන්ධය බෙදනවා පරමාණුක ස්කන්ධ ඒකකේ. එහෙමනම් ඔය ප්‍රකාශනය බලන්න මේක වෙනස් වුණේ නැහැ. පරමාණු වෙනුවට නිරන්තරයෙන් පාවිච්චි කරා අණුව. අපි සාපේක්ෂ අණුක ස්කන්ධය වෙනුවෙන් මෙන්න මේ සංකේතය පාවිච්චි කරනවා. මේක කැපිටල් M ලියලා සිම්පල් R. මෙන්න මේක භාවිත කරලා ගැටලු විසඳපු ආකාරය මගේ නිබන්ධනයේ සටහනේ තියෙනවා. ඔබේ පෙළ පොතේ තියෙනවා. මම පෙළ පොතේ උදාහරණයක් මම මේක කලිනුත් කිව්වා වගේ දරුවනි මේ ඒකකය පෙළපොත පාදක වෙලා බොහෝ ප්‍රශ්න අහනවා. ඒ නිසා අපි පෙළපොත සමගම මේක ගැටළු විසඳමු. හොඳයි. පෙළපොතේ තියෙනවා කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධයේ සොයපු විදිය. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයේ අණුක සමාන වෙන්න කාබන් ඩයොක්සයිඩ් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධයේ සොයපු විදිය. බලමු. කාබන් ඩයොක්සයිඩ් අණුවක සැබෑ ස්කන්ධය 7.31 වාරයක් 10 ඍණ 23යි ග්‍රෑම් වේ. කාබන් පරමාණුවක සැබෑ ස්කන්ධය 1.99 වාරයක් 10 ඍණ 23යි ග්‍රෑම්. හොඳයිනේ. ඒ කාබන් පරමාණු ස්කන්ධය. හැබැයි අපි ඕක පරමාණු ස්කන්ධය කියනවා නම් ඕක කීයට බෙදන්න ඕනද? 12ට බෙදන්න ඕන. ඒ 12ට බෙදෙන වැඩේ අපිට දීලා ස්කන්ධය එතන එයාලා කියලා තියෙනවා. හොඳයි බලමු. එහෙනම් මේ ගාන හදමු. මේ විදිහටම ප්‍රකාශනය ලියා ගන්න. අනිවාර්යයිනේ. උඩට දාන්නේ කාබන් ඩයොක්සයිඩ් නේ. එහෙමනම් අපි කාබන් ඩයොක්සයිඩ් අණුවක ස්කන්ධය CO2 මම ප්‍රකාශ වෙනස් කරන්න ඕනේ නෑ අපිට. හරිද? මෙතන අර අණුවක් කියන එකට නිශ්චිත අණුවක් දැන් තියෙනවා. එයා කාබන් ඩයොක්සයිඩ්. දැන් අණුව නිශ්චිතයි. දැන් බලමු. එයා සතු ස්කන්ධයේ දීලා තියෙනවා 7.31 වාරයක් 7.31 වාරයක් 10 ඍණ 23යි ග්‍රෑම්. පරමාණු ස්කන්ධ ඒකකයේ දීලා නැහැ. අපිට දීලා තියෙනවා කාබන් පරමාණුවේ සැබෑ ස්කන්ධය. මගේ දරුවෝ දන්නවා ඒක කීයෙන් බෙදුවොත්ද පරමාණු ස්කන්ධ ඒකකෙන්නේ 12න් බෙදුවොත්. එහෙනම් 1.99 වාරයක් 10 ඍණ 23යි ඒක බෙදනවා 12න්. හරිද? එයින් 12න් බෙදලා ගන්න එක පංගුවක් තමයි අපට මේ ගැටලුව විසඳන්න ඕන වෙන්නේ. අපි ඒකට ඒකකේ දාමු ග්‍රෑම්. මෙහෙම දාමු. හොඳයි. ඔන්න ඔය විදියට එනවා. ඔබට තවත් සුවිශේෂී කරුණක් මම තේරුම් කරනවා. අර සාපේක්ෂ පරමාණු ස්කන්ධයට ඒකක නොතිබුණාseම සාපේක්ෂ අණුක ස්කන්ධයටත් ඒකක නෑ දරුවනි. එහෙනම් මේ බලන්න.
මේ ගෑම්ට මේ ගෑම් කැපිලා ගිහිල්ලා මේකේ අවසන් සුළු කිරීමේදී එනවා 44ක උත්තරයක්. 44ක උත්තරයක්. එහෙමනම් කාබන් ඩයොක්සයිඩ් අණුවක සාපේක්ෂ අණුක ස්කන්ධය ඔබට ලැබෙනවා 44යි ඒකක නැහැ. ඒකක නැහැ. එහෙනම් හොඳට තේරුම් ගන්න. හරිද? මේ විදියට මේ අණුව ජල අණුවක ස්කන්ධය හෙව්වොත් 18ක් ලැබෙනවා. වෙනස් වෙන්නේ මෙතනට ජලය වැටෙනවා. ජල අණුවේ සැබෑ ස්කන්ධය ඔබේ පෙළපොතේ තියෙනවා 2.99 වාරයක් 10 ඍණ 23යි. මේ පහළ කොටස වෙනස් නොවි පහළ කොටස වෙනස් වෙන්නේ නැහැ. ඉහළ විතරයි වෙනස් වෙන්නේ. අපි ඒකත් බලමු. මෙතෙන්ට දානවා ජලය. ජලය ජල අණුවේ ස්කන්ධය තියෙනවා බලමු 2.99 වාරයක් 10 ඍණ 23යි ග්‍රෑම්. උත්තරයක් එනවා 18යි. උත්තරයක් එනවා කියනමයි පුතේ 18යි. හැබැයි මෙතනට මේ සමස්තය වෙනුවෙන් ආයි මම කියන්න ඕන ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා. ඔබ දන්නවා මෙන්න මේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් තනි ඉලක්කමකුත් අපිට තියෙනවා. තනි ඉලක්කම. ඒ කියන්නේ මේක 12න් බෙදුවහ වෙන උත්තරේ මෙතෙන්ට දාන්නත් පුළුවන්. ඒ තමයි පරමාණු ස්කන්ධ ඒකකේ හරි උත්තරය. අවසාන උත්තරේ. ඒක දාන්නත් පුළුවන්. ඒ දැම්මත් මේ උත්තරේ. ඒ අගේ පොතක් පොඩ්ඩක් මතක් කරගමු. 1.0 මතක් කරන්න බලන්න. මෙතන මේක දාන්න පුළුවන්. මොකක්ද? 1.66 වාරයක් 10යි ඍණ 24යි ග්‍රෑම්. ඒක දාන්නත් පුළුවන්. එහෙනම් ඔබට මේ වෙනුවෙන් මම අර කලින් දැමු ආකාරයට මෙතනට කාබන් 612 සමස්ථානිකේ පරමාණු ස්කන්ධය දාලා 12න් බෙදලා උත්තරේ දාන්නත් 12න් බෙදලා පිළිතුර ලැබෙන විදිය තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් අවසානයේ බෙදපු උත්තරේ දාන්නත් පුළුවන්. මොකද අපි කිව්වා පරමාණු ස්කන්ධ ඒකකයේ පාඩම ආරම්භයේදීම C612 සමස්ථානිකයේ 12න් එකක ස්කන්ධය එහෙම නැත්නම් මේ ආකාරයට බෙදාගත් ස්කන්ධයක් අපි එතෙන්ට ආදේශ කරා. පටලවා ගන්න නැතුව හොඳින් තේරුම් ගන්න. හරිද? මේ තියෙන පරමාණු ස්කන්ධ ඒකකය මෙතෙන්ට දැම්මට කමක් නැහැ. C612 සමස්ථානිකයේ 12න් එක කියන උත්තරය. ප්‍රශ්නයක් නැහැ. ඒ දෙකම එකයි. දෙකම එකයි. හොඳයි. ඒක මම නැවත වතාවක් ආයෙ පැහැදිලි කරනවා. ඔන්න බලා ගන්න. මොකද ගොඩාක් ධර්මවලට වර්ධන නිසා ඒක මෙන්න මේ. හොඳට බලා ගන්න එක. ඔන්න බලා ගන්න. C612 समस्थानिकये ස්කන්ධයෙන් 12න් එක ඕකට කියන්න පුළුවන් පරමාණුක ස්කන්ධ ඒකකය. ඒකටමයි කියන්න පුළුවන් 1.9 කීයද? ඔව් 9.9 වාරයක් 10 ඍණ 23යි ග්‍රෑම් 12න් එක. එහෙම කියන්නත් පුළුවන්. ආයි ඕක 12න් එකෙන් බෙදලා 1.66 වාරයක් 10 ඍණ 24යි ග්‍රෑම්. ඔන්න ඔය විදිහට මේ
හතර ආකාරයෙන්ම පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා ප්‍රකාශනවලදී කලබල වෙන්න එපා. මගේ දරුවෝ මේව දැක්කට ඒ ආකාර ඔක්කොටම පුළුවන්. එහෙමනම් දැන් මම ඒ කොටසෙන් අයින් වෙනවා. ඔබත් සමග මම හෙව්වා සාපේක්ෂ අනුක ස්කන්ධයේ සොයන ප්‍රකාශනයේ සොයන විදිය. දැන් මගේ දරුවන්ට මම සූදානම් වෙන්නේ සාපේක්ෂ අනුක ස්කන්ධය වෙනත් ආකාරයකට ප්‍රකාශ කරන්න. වෙනත් ආකාරයකට ප්‍රකාශ කරන්න. පුතාලට පේනවා මම දැන් සූත්‍රයක් අඳින්නම්කෝ. කාබන් ඩයොක්සයිඩ්. අපිට පුරුදු සූත්‍රයක් කාබන් ඩයොක්සයිඩ්. මගේ දරුවෝ අර වගුව පෙරලලා බැලුවොත් එහෙම සාපේක්ෂ පරමාණුක ස්කන්ධ දීපු වගුවක් තිබුණානේ. ඒකේ කාබන්ට ආපු උත්තරේ බැලුවොත් මම මේ පැත්තේ කොටක් කරලා මම මේ පැත්තේ කෙටියෙන් ලියන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. සාපස් සාපේක්ෂ අණුක ස්කන්ධය කොට කරලා මෙතෙන්ට අයන්න දාලා සා අස් කියලා ලියන අවස්ථාවක් තියෙනවා. එහෙම බැලුවොත් කාබන්ට 12යි. ඒ වගුව පෙරලා බැලුවොත් මගේ දරුවනි ඔබට එනවා ඔක්සිජන්ට මෙල්ලලා බලමු 16ක්. ඔන්න බලන්න මම කරන වැඩේ. ඔන්න බලන්න මම කරන වැඩේ. මම මේ කාබන් ඩයොක්සයිඩ් වල තියෙන මේ කාබන් පරමාණු වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටිකයි කාබන් ඩයොක්සයිඩ් වල තියෙන සාපේක්ෂ පරමාණුක ස්කන්ධ ටික. ඒ කියන්නේ කාබන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධයයි ඔක්සිජන් වල තියෙන ගාන එකතු කරලා උත්තරයක් ගන්න හදන්නේ. හරි. මේකේ කාබන්ලා ඉන්නෝ එක්කෙනෙක්. ඔක්සිජන්ලා ඉන්නෝ දෙන්නේ. හරිද? ඔයාලා තේරුම් ගන්න. එක කාබන් කෙනෙක් 12යි. එහෙනම් 12 කට්ටිය එක්කෙනෙක් ඉන්නවා. 12. 16 කට්ටිය දෙන්නේ. හොඳට බලන්න. 16 කට්ටිය දෙන්නේ. 12 වරක් 1 12යි. 16 වරක් 2 32යි. එකතු කරාම 44යි. මය පුතාලට මතකද මෙයා අර ප්‍රකාශනයට දාලා හොයනකොට අපිට ආවේ කීයද? 44. මේ ක්‍රමයට හෙව්වහම එන්නේ 44. එහෙනම් දුවේ පුතේ සාපේක්ෂ අණුක ස්කන්ධය සොයා ගන්න අපිට තවත් පහසු ක්‍රමයක් තියෙනවා. ඒ තමයි අදාළ අණුව තුල අන්තර්ගත පරමාණු සියල්ලේම සාපේක්ෂ පරමාණුක ස්කන්ධ අරගෙන එකතු කරනවා. ඒක ඉතා පහසු ක්‍රමයක්. ඉතා පහසු ක්‍රමයක්. ගොඩාක් වෙලාවට දරුවන්ට ඔය ක්‍රමයට මේ ගැටලුව විසඳන්න දෙනවා. මේකේ වාසිය තියෙන්නේ ඔබ විසින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධ මතක තබා ගත යුතු නැත. ගැටලුව පහලින් ඒ ලබා දෙනවා ඇත. ඔබ කල යුතු වන්නේ ඒ සිද්ධාන්තයේ තේරුම් අරගෙන පිළිතුර ගොඩනගා ගැනීම පමණයි. ඒ තාම පහසු ක්‍රමයක්. හොඳට බලන්න ඕක දිහා. කාබන් ඩයොක්සයිඩ් වල අණුක ස්කන්ධය ඒගොල්ලෝගේ කාබන් වල 12යි සාපස්, ඔක්සිජන් වල 16යි සාපස්. කාබන් වල එක්කෙනයි එහෙනම් 12 එකයි. ඔක්සිජන් ලා දෙන්නයි 16 දෙකයි. 16 දෙකක් 32යි. 12 එකක් 12යි. එකතු කරාම 44යි. එහෙනම් කාබන් ඩයොක්සයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 44යි. දැන් අපි ජලයට යමු බලන්න.
සාපේක්ෂ පරමාණු ස්කන්ධය මම කියවනේ දෙනවා කියලා හයිඩ්‍රජන් එකයි. හැබැයි දරුවනි යම්කිසි සූත්‍රයක් කිව්වට පස්සේ ඒක ලියා ගන්න පුළුවන්කම ඔබ සතුව තියෙන්න ඕන. සූත්‍රය දෙන්නේ නැහැ. ජලය කියලා වචනෙන් දුන්නොත් H2O කියලා ලියා ගන්න ඔබට පුළුවන් වෙන්න ඕනේ. අපේ ගොඩාක් දරුවෝ කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය නම් හොයන්න අමාරු නෑ. එකතු කරලා හොයන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. පුළුවන් හොයන්න. සූත්‍රය කියනවා නම් කියලා. එබ කියන්නේ නෑ. නිසා සූත්‍රය ඔබ ගොඩනගන්න දැනගන්න ඕන. අපි දෙවෙනි පාඩමේ තුන්වෙනි පාඩමේ අවසානයේ 10 වසරේ සූත්‍රය ගොඩ නැගුවා. බලමු. එහෙනම් හයිඩ්‍රජන් එකයි එකේ ඒවා කීයක් ඉන්නවද? දෙකක්. දෙවරක් දෙකක්. ඔක්සිජන් 16යි 16 ඒවා එකයි. එකතු කරමු උත්තරය 18යි. ඒකක නැහැ. ඔන්න ජලයේ ලියුවා. ආයි බැලුවොත් ඔක්සිජන් අණුවක් හොයමු. ඔක්සිජන් අණුවක්. O2 ඔක්සිජන් අණුව O2 කියලා දැනගන්න ඕන. එකක් 16යි 16 කට්ටිය දෙන්නෙක් ඉන්නවා. උත්තරය 32යි. ඒකක නැහැ. ඒකක නැහැ. ඒ වගේම ටිකක් දිගට නිතරම කතා වෙන සංයෝගයක් මම ගන්නවා. මතක් කරන්න. C6යි H12යි O6යි. මගේ දරුවෝ මේ සූත්‍රය ගැන නිරන්තර අවධානයෙන් ඉන්න 10 11 ගොඩාක් රසායන විද්‍යාව ගැටළු වලට මෙයා පාවිච්චි කරනවා. බලන්න. මෙයා ගත්තොත් 6 දෙනෙක් ඉන්නවා එක්කෙනෙක් 12. 12 ඒවා 6. එයා. මෙයා එකයි එක්කෙනෙක් එකයි 12 දෙනෙක් ඉන්නවා. මෙයා 16යි එයාට 6 දෙනෙක්. දැන් මේ සියල්ල එකතු කරන්න. ඕන. 6 වරක් 12. 6 වරක් 2 12යි එකක් ඉතුරුයි 72. 12 වරක් 1 12. 16 වරක් 6. 6 වරක් 6 36යි. 6 වරක් 6යි අර 3යි 90යි. දැන් අපිට පුළුවන් මේ සියල්ල එකතු කරගන්න. දැන් එකතු කරලා බලමු. 2 2 4යි. අපි මේ හතර එකතු කරමු. 72ට 12ක් එකතු කරලා 12ට ඒ උත්තරේට 96ක් එකතු කරමු. 2 2 4යි 4යි 6යි 10යි එකක් ඉතුරු. 9යි 1යි 10යි මේකයි 17යි අර ඉතුරු එකයි 18යි. 180යි උත්තරය. ඒකක උවමනා නැත. ඇයි සාපේක්ෂ අණුක ස්කන්ධයට ඒකක භාවිත නොකරයි. හොඳයි මගේ දරුවනි, අද මම ඔබට පැහැදිලි කළේ සාපේක්ෂ අණුක ස්කන්ධය. මේ සාපේක්ෂ අණුක ස්කන්ධේ වැදගත්ම තව කොටසක් තියෙන මෙන්න මේව. හරි? පෙළ පොතේ සටහනින් මම ඒක කියවන්න ඕන අහන් ඉන්නකෝ. මේ කියන කතාව මොකද්ද කියලා. සෝඩියම් ක්ලෝරයිඩ් වැනි අයනික සංයෝග පවතිනුයේ අණු වශයෙන් නොව අයන දැලිස් වශයෙන්. අයන දැලිසෙහි සෝඩියම් ධන අයන නැත්නම් සෝඩියම් අයන සහ ක්ලෝරයිඩ් අයන අතර පවතින සරලතම අනුපාතය සලකා එහි සූත්‍රය ලියනු ලැබේ.
එය හඳුන්වනු ලබන්නේ ආනුභාවික සූත්‍රය යනුවෙනි. අයනික සංයෝගවල අණු නොමැති බැවින් ඔන්නහඟින් අයනික සංයෝගවල අණු නොමැති බැවින් අණුක ස්කන්ධය ලෙස සලකනු ලබන්නේ සූත්‍රයට අදාළ ස්කන්ධයයි. එය සාපේක්ෂ සූත්‍ර ස්කන්ධයේ හෙවත් සූත්‍ර ස්කන්ධයේ ලෙස හඳුන්වනු ලැබේ. එහෙනම් මගේ පුතාලා මේ කතාව මෙච්චර දුර අපි කරගෙන ආවත් දිගටම කරගෙන ආවත් අයනික සංයෝගවලදී අපි ඕකට කියන්නේ වෙන නමක්. ඒ තමයි මොකක්ද කියන්නේ? සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. එහෙමත් නැත්නම් සූත්‍ර ස්කන්ධය. ඔය සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය එහෙම නැත්නම් සූත්‍ර ස්කන්ධය අපි සෝඩියම් ක්ලෝරයිඩ් වල සොයලා බලමු. ඒකට ඕන Na23යි කියලා සෝඩියම් 23යි. ක්ලෝරින් 35.5යි. මතක තියාගන්න ඕන නෑ. ඔබගේ ගිය සතිය වගුවේ තියෙන එක. හරියට. එහෙනම් දැන සිටිය යුතුයි ඔබ සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය. මෙයා 23යි. මෙයා 35.5යි. දෙන්නම එක එක්කෙනා ඉන්නේ එකතු කරාට පස්සේ 58.5යි. ඒකක නෑ. හොඳට බලන්න. සෝඩියම් 23යි. සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍රය ලියා ගන්න පුළුවන් වෙන්න ඕන. ක්ලෝරින් 35.5යි. එකතුව 58.5යි. ඒකක නෑ. දැන් මම ඔබට බොහෝ ගැටලු සහගත වන තැනක් පැහැදිලි කරන්න හදනවා. මම ගන්නවා යූරියා කියන සංයෝගය. මගේ පුතාලා දැන් යූරියා වල සූත්‍රය ලියන්න දැනගන්න ඕනේ. අපි හිතමු දැන් දන්නවා කියලා ඔන්න මම ඒවට ලියනවා දැන්. CONH2 වරහණක් දාන නිසා මේකට කියන්නේ twice. හොඳට බලන්න සූත්‍රය. දැන් ඔබ අසරණ වෙන්නේ මේ වරහණ අසල. මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය හොයන්න හදන්නේ මේ. හොයමු. මෙතන n වලට මම දීලා නැහැ. ඒකත් දැන් දෙනවා. 14. දැන් වරහණේ අර්ථය බලමු. වරහණින් කරන්නේ ಗುಣ කිරීමක්නේ. ඒ නිසා මෙතන හොයාගන්න උත්තරය ඒ කියන්නේ 14 දෙගුණයකින් ಗುಣ වෙන්න ඕන. දෙකක් වෙන්න ඕන. මෙතන උත්තරය හොයාගන්නේ 2යි හයිඩ්‍රජන් 1යි ඒ වගේ දෙකක් ඉන්නවා. දෙකේ ඒවා දෙකක් වෙනවා 4යි. එහෙමනම් මේ වරහණ දැම්මාට පස්සේ තේරුම් ගන්න වරහණ මේ හයිඩ්‍රජන්ටත් අයිති මේ නයිට්‍රජන්ටත් අයිති. එබැවින් මේට අදාළව ලබා ගන්නා පිළිතුර දෙකෙන් ගුණ විය යුතුයි. ඒක මේ දෙකට අදාළ නැහැ. මොකද වරහණ මෙයාට අදාළ නැහැ. දැන් අපි ගැටලුව විසඳමු. කාබන් 12යි 12 1යි. කාබන් 12යි 12 1යි. O 16යි 16 1යි. N 14යි මෙතනින් ගුණ වෙන නිසා 14 ඒවා 2යි. H මෙතන 2යි එක ඒවා දෙකක් 2යි. ආයි ගුණ වෙන නිසා 4යි. දැන් අවසාන සුළු කිරීමට යම් 12 වරක් 1 12යි 16යි
28යි 4යි. එකතු කරමු. 12ට 16ක්. ඒකට 28ක්. ඒකට 4ක්. 2යි 6යි 8යි 8යි 16යි 4යි 20යි. දෙකක්. 2යි 2යි 4යි අර 2යි 6යි. උත්තරය 60යි. ඒකක නැහැ. මම මේ උදාහරණය ගත්තේ යූරියාවල මේ යූරියාල උදාහරණය ගත්තේ මේක පොහොර වර්ගයක්. මෙන්න මේ වරහණක් ඔබට ලැබුණොත් ඔබ කෙසේදයි එම ගැටලුව විසඳාගන්නේ කියන එක තේරුම් ගන්න. හරි මගේ පුතේ. ඔන්න ආයෙසරයක් අපි බලමු. යූරියා සූත්‍රය හොඳට තේරුම් ගන්න. CONH2 twice. ඒගොල්ලොන්ගේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය තියෙනවා. එකතු කරලා අවසාන උත්තරය ගත්ත කීයද? 60යි. හරි පුතේ, අපි දැන් පාඩම අවසන් කරගන්න හදන්නේ. අපි සාකච්ඡා කරේ සාපේක්ෂ අණුක ස්කන්ධය. සාපේක්ෂ අණුක ස්කන්ධය කියන්නේ යම් මූලද්‍රව්‍ය අණුවක හෝ සංයෝග අණුවක ස්කන්ධය C612 සමස්ථානිකයේ 12න් එකක ස්කන්ධයෙන් කී වාරයක්ද යන්නේ. ඒක තමයි අපේ සාපේක්ෂ අණුක ස්කන්ධය. අපි ඒ ආකාරයට ප්‍රකාශනයකින් හෙව්වා. ඒ ප්‍රකාශනය ගත්තොත් සාපේක්ෂ අණුක ස්කන්ධය සමානයි යම් මූලද්‍රව්‍ය අණුවක හෝ සංයෝග අණුවක ස්කන්ධයේ බෙදීම C612 සමස්ථානිකයේ 12න් එකක ස්කන්ධය. ඒ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් අර C612 සමස්ථානිකයේ 12න් එක වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් පරමාණුක ස්කන්ධ ඒකකය. ඔනයි කියනවා. C612 සමස්ථානිකයේ 12න් එකක ස්කන්ධයේ වෙනුවෙන් පාවිච්චි කරන්න පුළුවන් පරමාණුක ස්කන්ධ ඒකකය. එතකොට ඒ ආකාරයට හෙව්වහම අපි දැක්ක කාබන් ඩයොක්සයිඩ් වලට 44ක්, ජලයට 18ක් ආවා. ඒ ක්‍රමයට වෙනස් ක්‍රමයකට අපිට පහසුවෙන් සාපේක්ෂ අණුක ස්කන්ධය සොයන්න පුළුවන්. ඒ තමයි ඒ සංයෝගයේ සූත්‍රය දැනගෙන ඒ සූත්‍රය අඩංගු පරමාණු වල සාපේක්ෂ පරමාණු ස්කන්ධ එකතු කරාම ඒ උත්තරේ වෙනවා. එතකොට අපි දැක්කා කාබන් වල 12යි සාපේක්ෂ පරමාණු ස්කන්ධය, ඔක්සිජන් වල 16යි, කාබන් ඩයොක්සයිඩ් ගත්තොත් කාබන් 12යි, ඔක්සිජන් 16යි, 16 දෙකක් 32යි. එකතු කරාම ආවා 12යි 32යි 44යි. ඒ ආකාරයට අපි ජලයේ හෙව්වා 18 ආවා. එතකොට අයනික සංයෝග ගත්තොත් පොඩි ගැටේ බැඳීමක් තියෙනවා ඒගොල්ලෝ ධනයන හරිනයන. එතෙන්දී හොයන සූත්‍රයට අපි කිව්වේ සූත්‍ර ස්කන්ධය කියලා. සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. ඒ වචනේ සහ සිද්ධිය හොඳින් මතක තියාගන්න. සාපේක්ෂ සූත්‍ර ස්කන්ධය. ඊළඟට මම යූරියා උදාහරණයක් විදිහට ගත්තා. ඒකට හේතුව තමයි යූරියා සූත්‍රයේ වරහණක් තියෙනවා CONH2 twice. මට ඕන උනේ අපේ දරුවන්ට වරහණක් තියෙනකොට අවසන් උත්තරය ගන්න කොහොමද කියලා පැහැදිලි කරලා දෙන්න. හොඳයි මගේ පුතේ. ඔබට ඔබේ පෙළ පොතේ අභ්‍යාස ඊට පස්සේ කරන්න පුළුවන්. පිටු අංක 127 අභ්‍යාස තියෙනවා. මගේ නිබන්ධනය ගත්තොත් ඒකේ තියෙනවා ඔබට අණුක ස්කන්ධය හොයන්න දීලා සංයෝග කීපයක් 10ක් තියෙනවා. ඒ 10ත් ඔබ හොයන්න. සූත්‍ර ස්කන්ධය 58.5 වෙන්න ඕන. එතන 0.8ක් වැදිලා තියෙන සෝඩියම් ක්ලෝරයිඩ් වල ඒක 5 කරගන්න. එතකොට සෝඩියම් ක්ලෝරයිඩ් වල සූත්‍ර ස්කන්ධය 58.5. හොඳයි මගේ පුතේ. ලබන සතියේ ඔබට සුවිශේෂී කොටසක් මම සාකච්ඡා කරනවා. ඒ තමයි ඇවෝගාඩ්‍රෝ නියතිය. ඒ නිසා මගේ දරුවෝ මේ වෙනකොට කතා කරපු අනුමාතෘකා 3 හොඳින් අධ්‍යයනය කරලා ඉන්න. අනුමාතෘකා 3 මොකද්ද? පරමාණු ස්කන්ධ ඒකකය, සාපේක්ෂ පරමාණු ස්කන්ධය, සාපේක්ෂ අණුක ස්කන්ධය. හොඳයි දුවේ පුතේ. අපි එහෙමනම් ඊළඟ දවසේ මේකේ ඉතිරි කොටසත් එක්ක හම්බ වෙනවා. මතක තියාගන්න ලබන සතියේ බදාදා වගේ වෙනකොට
මට පුළුවන් මේකේ අභ්‍යාස يعني මේකට අදාළ පරණ විභාග ප්‍රශ්න පත්‍ර සම්බන්ධ